रिफ्रेश करना है ओके जैसा අසුදගේ ඉපදුන සෙට් එක කියලා වෙන හැකුත් තියෙනවා. නැත්නම් මොකද අසුදේ කියලා. ඒ මොකක්ද පොඩි සම අපේ කිව්ව නෝමර මේක තමයි මේක. ආද මේ ඔයගොල්ලන්ගේ මේක 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 BOP නමනේ මොකද? මත අනේ කිව්වේ. ඒක කළා ඕකේ කරන්න ඕනද? ඕකේ කරන්නේ නැහැ. මේ වෙන ඕකේ එකක් එන්නේ නැහැ. මොෂයන්. පෝස්ට් කරන්න. පෝස්ට් කරනවා. පෝස්ට් කරේ විතර. අන්නා හරි. මොකද මම මේ වීඩියෝ අප්ලෝඩ් කරනවා. බැටරි බහින හොඳට කීයද? සීඩ් කීයද? 83. ඔන්න අප්ලෝඩ් කරනවා අපම ආර ඉතින් වගේ. සුබ සන්ධ්‍යාවක් 82 ගෲප් එකේ යාළුවෝ කට්ටිය ඔක්කොටම ඔයගලන්ට මාව ඇහෙනවද මට ඇහෙනවා නම් කමෙන්ට් එකක් දෙන්න ඕකේ කියලා ඔයගලන්ට මාව ඇහෙනවා නම් කමෙන්ට් එකක් දෙන්න ඕකේ කියලා මං හිතන්නේ ඔයගලන්ට මාව ඇහෙනවා ඇති හරි ගොඩක් ස්තුතියි සුළු ප්‍රමාදයට කනගාටුව පළ කරනවා මුලින්ම මම හිතන්නේ අද මාතෘකාව හැටියට දීලා තිබුණේ අපිට අපි කතා කරන්න ලෑස්තුනේ මේන්ලි හෙල්දි ලයිෆ්ස්ටයිල් එකක් ගැන අපි මේක පටන් ගන්නෙ කොහොමද හෙල්ත් කියන එකට WHO එකේ ඩෙෆිනිෂන් එකක් තියෙනවා ඉස්සර කිව්වේ හෙල්ත් කියලා කියන්නේ mere absence of disease ඒ කියන්නේ ලෙඩක් නැහැ කියලා කියන එක මේක දැන් ගොඩක් විභාජනය වෙලා හෙල්ත් කියන එකට පුළුල් අර්ථයක් දීලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ. එතකොට මේකට දීලා තියෙන පුළුල් අර්ථය තමයි physical, mental and social well-being කියන එක. ඒ කියන්නේ ඔයා ශාරීරිකවත්, මානසිකවත්, ඒ වගේම සමාජීය ලෙසත් ඊටාම හොඳ තත්ත්වයෙන් well-being එක. වාගේ well-being එක කියන්නේ හැම අතින්ම හොඳින් ජීවත් වීම තමයි අද හොඳ health එකක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් අපි කොහොමද මේ අපේ physical, medical, social well-being එක develop කරගන්නේ? මේකට අපිට හැම අතින්ම අපි පරිපූර්ණව ඉදිරියට යන්න ඕනේ. ඒ කියන්නේ physical well-being එක හදාගන්න රෝග නැතුව ඉන්න ඕනේ. ඒ වගේම physically ඔයා හොඳ සෞඛ්‍යමත්ව ජීවත් වෙන්න. mental well-being එක හදාගන්නකොට මානසික වශයෙන් ඔයා සෞඛ්‍යමත් වෙන්න ඕනේ. ඔයාගේ මානසික ස්ට්‍රෙස් කියන එක මේන්ලිම ස්ට්‍රෙස් කියන දේ නැති වෙන්න ඕනේ. දරාගත හැකි මට්ටමේ ස්ට්‍රෙස් එකකින් ඉන්න ඕනේ. ඒ වගේම හොඳ මානසික සෞඛ්‍යකින් ජීවත් වෙන්න ඕනේ. කියනවා සතුටින් ජීවත් වෙන්න ඕනේ.
සමාජීය වශයෙන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා කියලා කියන්නේ හොඳ යාළුවෝ ඉන්න ඕනේ මේ ගෲප් එකේ ඉන්න කට්ටියට වගේ ඒ වගේම සමාජීය වශයෙන් ඔයාගෙන් සමාජයට වෙන්න ඕන යුතුකමුත් සමාජයෙන් ඔයාට වෙන්න ඕන යුතුකමුත් සමාජයත් එක්ක කරන හොඳ ගනුදෙනුවක් තියෙනවා. එතකොට අපි මේක කොහොමද හදාගන්නේ? මම මෙතෙන්දී මූලික වශයෙන්ම ෆිසිකල් වෙල් බීන් ගැන අදහස් කියන්නේ මගේ කතාව යොමු කරන්න. ෆිසිකල් වෙල් බීන් වලට මොනවද අපිට ඕනේ? කියන්නේ ශාරීරික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න මොනවද අපිට ඕනේ? හොඳ සෞඛ්‍ය තත්ත්වය හොඳ ශාරීරික සෞඛ්‍යයක් මෙන්ම මානසික සෞඛ්‍යයක් තියාගන්න මූලිකවම වැදගත් වෙනවා. අපේ ආහාර පුරුදු ඒ වගේම අපි කොයිතරම් දුරට ව්‍යායාම වලට යනවද කියන එක. ඒ වගේම අපේ අනිත් පුරුදු මොනවද කියන එක. ඒ කියන්නේ අපි දුම්පානයට බැහැ වෙලාද ඊට අමතරව මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලාද ඒ වගේම අපේ ශාරීරික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න අපේ කෑම පුරුදුත් මොනවද? ඊට අමතරව අපේ ව්‍යායාම රටාව මොකක්ද කියන එකත් මේකට රඳා පවතිනවා. ඉතින් එහෙනම් අපි කොහොමද අපේ මේ දේවල් පාලනය කරගන්නේ සහ අපේ ෆිසිකල් වෙල් බීන් එක හදාගන්නේ කොහොමද? මුලින්ම මම කතා කරන්නම් මේකෙදි අපේ ආහාර පුරුදු කොහොමද තියෙන්න ඕනේ කියලා. ආහාර පුරුදු ගැන කියනකොට මූලික වශයෙන්ම අපි ගන්න ආහාර වලින් අපේ ඇඟට ලැබෙන ශක්තිය අපි ඒ ශක්තිය වියදම් කරන්න ඕනේ. නැත්නම් වෙන්නේ ශාරීරික ඇඟේ ඒ ශක්තිය තැම්පත් වෙනවා. මේ තැම්පත් වෙන්නේ සියලුම ශක්තිය තැම්පත් වෙන්නේ මේදේ හැටියට. ඒතර මේදේ හැටියට ශක්තිය තැම්පත් වුනහම අපේ ස්ථූලතාවය තමයි වැඩි වෙන්නේ. එතකොට අපි කොහොමද හොඳ ආහාර පුරුදු තියාගන්නේ? අපි කොයි වගේ ආහාරයක්ද ගන්න ඕන? මේකට අපිට කතා කරන්න පුළුවන් අපි කොහොමද හොඳ ආහාර වේලක් හදාගන්නේ කියන එක. ඒතර අපේ ආහාර වේල කොහොමද හැදෙන්න ඕනේ කියනකොට අපිට දර්ශීය ආහාර පිඟාන හඳුන්වලා දෙන්න පුළුවන්. මම හිතන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන ඔයගොල්ලෝ හැමෝම දැකලා ඇති හෙල්දි හෙල්දි ප්ලේට් එකක් හෙල්දි කෑම වේලක් තියෙන ප්ලේට් එකක් කොහොමද හදාගන්නේ? මේකේ හරියටම කෑම වේලෙන් භාගයක් සමන්විත වෙන්න ඕනේ පළතුරුත් එළවලු වලින්. එතකොට ඉතුරු භාගය කොහොමද අපි හැදෙන්න ඕනේ? මේ ඉතුරු භාගෙට තමයි අපේ එන්නේ ප්‍රෝටීන් ආහාරත් මේද ආහාරත් ඊට අමතරව අපි බත් හැටියට ගන්න මේන්ලි සීරියල්ස් කියන ඒවා. බත් එහෙම නැත්නම් කඩල කවුපි මුං ඇට වගේ දේවල් ගන්න ඒවත් මේ හැම එකම එකතු වෙන්නේ මේ ඉතිරි භාගෙට. එතකොට ඉතිරි භාගය කොහොමද බෙදාගන්නේ? ඔයාගේ පිඟානේ ඉතිරි භාගෙන් 3න් 2ක් අපිට එකතු කරන්න පුළුවන් බත් වලට. يعني බත් එහෙම නැත්නම් කඩල කවුපි මුං ඇට ඒ වගේ දේවල් වලින් ඉතිරි 3න් 2 එකතු 3න් 2 එකතු කර ගන්න පුළුවන්. ඉතිරි 3න් 2 ඉතිරි 3න් 1 3න් 2ක් බත් ඒ වගේ දේවල් එකතු කර ගන්නවා. භාගෙන් 3න් 2ක්. ඉතිරි 3න් 1 දෙකට බෙදලා තමයි අපිට ප්‍රෝටීනමය ආහාරත් මේද අඩංගු ආහාරත් ගන්න පුළුවන්. මේක තමයි දර්ශීය ආහාර වේලක ඔයාගේ කෑම පිඟාන හැදෙන්න ඕන විදිය. එතකොට එතනින් කියන්නේ වැඩිපුරම එළවලු වර්ගත් පළතුරුත් ඔයාගේ ආහාරයේ තියෙනවා. මේක තමයි හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් කියලා කියන්නේ. මම දකිනවා කමෙන්ට් එකක තියෙනවා පිඟානේ සයිස් එක අවුලක් නෑ නේද කියලා. ඒක තමයි මම මුලින්ම කිව්වේ. අපි ගන්න ආහාර ප්‍රමාණය අපි ගන්න ශක්ති ප්‍රමාණය ඔයා වියදම් කරන්න ඕන. අපි වැඩිපුර ව්‍යායාම වැඩිපුර ඇක්ටිව් කෙනෙක් තමන්ගේ පිඟානේ සයිස් එක ටිකක් වැඩි කරගත්තට කමක් නැහැ. හැබැයි ඔයාගේ ඇක්ටිවිටි අඩු නම් ඔයා කරන්නේ විශේෂයෙන්ම පුටුවක ඉඳගෙන කරන රැකියාවක් නම් ව්‍යායාම එකතු කරගන්න නැත්නම් දවස පුරාම ඉඳගෙන ඉඳලා ගෙදර ආවන් පස්සෙත් එහෙම්මම නිදා ගන්න යන කෙනෙක් නම් ඔයාලට ගන්න පුළුවන් ශක්තිය ප්‍රමාණය අඩුයි. ඒතර අපේ පිඟානේ ප්‍රමාණය අඩු කරන්න යනවා. ඒ අනුව
එතකොට අපි කොහොමද අපේ ආහාර වේලේ තියෙන ශක්ති ප්‍රමාණය තීරණය කරන්නේ? කැලරි ඉන්ටේක් එක තීරණය කරන්නේ කොහොමද? ඒක තීරණය කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් හැම ග්‍රෑම් එකකටම ඔයාට ලැබෙන කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඒ කැලරි ප්‍රමාණය තමයි කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින්. විශේෂයෙන්ම පිෂ්ඨයේ තියෙන ආහාර තමයි අල, කොස්, දෙල්, බත් මේ හැම එකම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය 1 ග්‍රෑම් එකකින් ඔයාට හම්බ වෙනවා කැලරි 4ක්. එතකොට ප්‍රෝටීන් එකත් 1 ග්‍රෑම් එකකින් කැලරි 4ක් හම්බ වෙනවා. ඊට පස්සේ මේදේ ගත්තාම 1 ග්‍රෑම් එකකින් කැලරි 9ක් හම්බ වෙනවා. ඒක තමයි ඔයාගේ ප්ලේට් එකේ මේදේට දීලා තියෙන ඉතාම අඩු තැන. ඒ කියන්නේ ගන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඊට අමතරව ඇල්කොහොල් ගන්න කෙනෙක් නම් ඇල්කොහොල් වල ග්‍රෑම් එකක කැලරි 7ක් තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් මේදේ ප්‍රමාණයත් ඇල්කොහොල් ප්‍රමාණයත් අඩු පැත්තකට යනවා. ප්‍රෝටීන් වලින් සහ කාබෝහයිඩ්‍රේට් වලින් ලැබෙන කැලරි ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. එතකොට අපි කොහොමද බලන්නේ අපේ ශරීරය කොහොමද හැදිලා තියෙන්නේ? ඒ කියන්නේ අපිට කොච්චර දැන් අපි කෑම ප්‍රමාණයත් සමග අපේ ඇක්ටිවිටි කියන්නේ අපේ කැලරි වියදම් කරන ප්‍රමාණයත් එක්ක අපේ ශරීරය හොඳ මට්ටමක තියෙනවද? මේකට තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ BMI කියන එක. BMI කියන එක හදන්නේ තමන්ගේ බර බෙදන්න පුළුවන් උසේ වර්ගයෙන් උස ගන්න ඕන මීටර වලින් උසේ වර්ගයෙන්. එතකොට බර කිලෝග්‍රෑම් 50 නම් උස මීටර 1.5ක් විතර තියෙනවනම් කිලෝග්‍රෑම් 50 බෙදන්න පුළුවන් 2.25. මොකද කිලෝග්‍රෑම් 50යි කිලෝග්‍රෑම් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් ගන්නවා බර උස ගන්නේ උස මීටර වලට අරගෙන ඒ කියන්නේ සෙන්ටිමීටර 150ක් උස කෙනෙක් මීටර 1.5යි මීටර 1.5 වර්ග කරනවා වර්ග කරලා ඒක කිලෝග්‍රෑම් ප්‍රමාණය උසෙන් බෙදනවා කිලෝග්‍රෑම් ප්‍රමාණය උසෙන් බෙදනවා උසෙන් බෙදුවහම මේ අගේ එන්න ඕනේ සාමාන්‍ය හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න කෙනෙක්ගේ BMI අගේ තියෙන්න ඕනේ 18.5ත් 22.9ත් අතර. ආසියාතික කෙනෙක්ගේ නම් 18.5ත් අපි ඔක්කොමයි තියෙන ආසියාතික මේවකට ආසියාතික කෙනෙක්ගේ මේ BMI අගේ තියෙන්න ඕනේ 18.5 ඉඳන් 22.9ට. ඒ කියන්නේ 23කට. 23 ඉඳලා 24.9 දක්වා තියෙන එක අපි කියනවා ඕවර්වේට් කියලා. එතකොට අපිට මේක තීරණය ගන්න පුළුවන් අපි දැන් ඉන්නේ කොතනද කියලා මේ BMI අගයත් එක්ක. ඔයා 18.5යි 22.9 අතර BMI අගය පවත්වාගෙන යන කෙනෙක් නම් ඔයා දැනට ගන්න ආහාර ප්‍රමාණයත් ඔයාගේ ඇක්ටිවිටි වලින් ඔයා වියදම් කරන ප්‍රමාණයත් වැඩවලදී වියදම් කරන ප්‍රමාණයත් අතර හොඳ සමබරතාවයක් තියෙනවා. එතකොට අපි මේ දැන් ගන්න ආහාර පුරුද්දම අපිට දිගට කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒකට මම අර කියපු විදිහට තමන්ගේ කැම පිඟාන එකතු වෙනවා නම් හොඳයි. නමුත් ඔයාගේ දැන් තියෙන BMI අගේ 22.9 ඉක්මවලා තියෙනවා. ඒ කියන්නේ 23න් එහා තියෙනවා නම් අන්න ඔයා වැඩිපුර ඔයාගේ ගන්න ආහාර ප්‍රමාණයත් ඔයා වියදම් කරන කැලරි ප්‍රමාණයත් ගැන හොඳින් කල්පනා කරන්න. එතකොට 25ට වඩා වැඩියෙන් තියෙනවා නම් මේක ස්ථූලතාවය ඔබීසිටි කියන ගණයට අයිති වෙනවා. මේක ස්ථූලතාවයට වැටෙනවා. එතකොට අපි කොහොමද අපේ ආහාර වේල ඉතුරු ටික දැන් අපි ඉතුරු මොනවද කරන්න ඕනේ? දැන් BMI එක හොඳින් තියෙන කෙනෙක් නම් ඔයාට ඔයාගේ පුරුදු ඒ විදිහටම කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව මම ඔයාට එකතු කරගන්න ඕනේ පුරුදු ටිකක් තව එකතු කරන්න. අපි දවසකට ගන්න ජලය ප්‍රමාණය. අපිට පුළුවන් තරම් මොකද අපි අපේ ශරීරයේ 90කට වැඩි ප්‍රමාණයක් තියෙන ජලය. එතකොට අපි එහෙමනම් ඇඟට ජලය වැඩිපුර ලබා ගන්නත්. දල වශයෙන් කියනවා නම් ජලය අවශ්‍ය ප්‍රමාණය ඔයාගේ
ශරීර ස්කන්ධය දවසකට ඕනේ ජලයේ ප්‍රමාණය වගේ ශරීර ස්කන්ධය බෙදීම 30 කියලා ගත්තොත් ඒ ප්‍රමාණය දල වශයෙන් හරි. ඒ වගේම තවදුරටත් අපිට හොයාගන්න පුළුවන් අපි ජලයේ ලෙස පිට කරන විශේෂ මුත්‍රා ප්‍රමාණයත් එක්ක අපි ලබා ගන්න ජලය ඊට වඩා වැඩිපුර අඩුම තරමේ ලීටරයකින්වත් වැඩිපුර ගන්නවා. මේක අපිට දිනපතා මනින්න එක ඉතාම අපහසුයි. එතකොට එහෙමනම් අඩුම තරමේ දවසකට ජලය ලීටර් 2.5යි ලීටර් 2.5 3යි අතර ප්‍රමාණයක්වත් අඩුම තරම ගන්නවා. එතකොට ජලය වැඩිපුර ගන්න එකේ වාසි මොනවද? ජලය වැඩිපුර ගන්නකොට විශේෂයෙන්ම ඇඟේ එකතු වෙන වේස්ට්, ඒ කියන්නේ අපේ ඇඟෙන් අයින් කරන්න ඕන දේවල්, ඒ කියන්නේ ආත්මාව හරහා විභාජනයට ලක් කරලා ආත්මාවෙන් බිඳීමට ලක් කරලා වකුගඩු හරහා පෙරීමෙන් අයින් කරන දේවල් අයින් කරන්න ඉතාම පහසුයි. වැඩිපුර ජලය ලබා ගන්න කෙනෙක්ගේ ඇඟේ එකතු වෙන අපද්‍රව්‍ය, කියන්නේ ශරීරයට අනවශ්‍ය දේවල් එකතු වීම අඩුයි. ඊට අමතරව අපේ ඇඟේ වැඩිපුර තියෙන ජලය අපි විචලනයට ලක් වෙන තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි. ඊටත් අමතරව අපිට හොඳ අපි ඇඟට ගන්න දේවල් තියෙනවනේ, කියන්නේ අපි කන දේවල්, ඒවා තියෙන පෝෂ්‍ය පදාර්ථ ඉතාම හොඳින් ඇඟට අවශෝෂණය වෙනවා. එතකොට අපිට ලැබෙන වාසි ගොඩාක් තියෙනවා අපි හොඳින් ජලය බොන කෙනෙක්. ඊට අමතරව අපිට එකතු කරගන්න පුළුවන් තව පුරුදු මොනවද? ඊට අමතරව මම ඔයගලන්ට යෝජනා කරනවා පාන්දරින් අවදි වීම. මම කියන්නේ අඩුම තරමේ උදේ 6 වෙනකොටවත් අපි අවදි වෙනවා. අපි ගොඩාක් රෑ වෙනකන්, ඒ කියන්නේ පාන්දර 1-2 වෙනකන්, නමුත් අපේ මේ රැකියා තත්ත්ව ඒවත් එක සමහරක් කෙනෙකුට මේවා ප්‍රැක්ටිස් කරන්න, මේ වගේ දේවල් කරන්න අමාරු වෙයි. නමුත් අපිට හැකිනම් මේ දේවල් මේ විදිහට කරන්න ඒකත් ඉතාමත්ම සුදුසුයි. අපේ ශරීරයේ බර මේ විදිහට මම දැන් කියපු විදිහට බර ඉතාම හොඳින් පවත්වාගෙන යනකොට අපිට තියෙන වාසි මොනවද? පළවෙනිම වාසිය තමයි මම අර කිව්වේ හෙල්ත් කියන එකේ මේන් කම්පෝනන්ට් එක. ෆිසිකල් වෙල් බීන් කියන පැත්තට ගොඩාක් වාසි තියෙනවා. ස්ථූලතාවය මම හිතන්නේ මගේ පළවෙනි කතාවෙත් ඔයගොල්ලොත් එක්ක කතා කළා. ස්ථූලතාවය කියන්නේ ඊටාම ප්‍රධාන සාධකයක් පිළිකා විවිධ පිළිකා වර්ග වලට රිස්ක් ෆැක්ටර් එක. අවදානම් සාගත තත්ත්වයක්. එතකොට ඒ වගේ ඊට අමතරව non communicable disease වලින් කියන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඊට අමතරව ඩිස්ලිපිඩීමියා කියන්නේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය නිසා ඇතිවන රෝග, ඊට අමතරව ඉතාම භයානක රෝග වන MI මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්, heart attack කියලා සාමාන්‍යයෙන් කියන ඒවා. ඒ වගේම ස්ට්‍රෝක් එක, මේ වගේ දේවල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අපිට පාලනය කරගන්න පුළුවන්. එතකොට අපේ හෙල්ත් එකේ ෆිසිකල් වෙල් බීන් කියන පැත්ත ඉතාම හොඳින් දියුණු වෙනවා. ඊට අමතරව ඔයාගේ තියෙන පෙනුම, ඒ කියන්නේ ශරීරයේ කෙනෙක් දැක්කම ස්ථූලතාවයේ තියෙන කෙනෙකුට සාපේක්ෂව ඔයාගේ තියෙන පෙනුම, උසට සරිලන බරක් තියෙන කෙනෙක් හැම වෙලෙම ප්‍රසන්න පෙනුමකින් ඉන්නවා. එතකොට ඒකත් ඔයාගේ ෆිසිකල් වෙල් බීන් විතරක් නෙමෙයි. එතකොට ශාරීරික සෞඛ්‍යයට අමතරව මානසික සෞඛ්‍ය, ඊට අමතරව ඔයාගේ සමාජීය සෞඛ්‍යයට, ඒ කියන්නේ ඔයා හොඳින් පෙනුම තියෙන කෙනෙක් නම් ඔයත් එක්ක සමාජයත් ඉතා හොඳින් ගනුදෙනු කරනවා. මොකද කවුරුත් කැමතියි ඔයත් එක්ක එකතු වෙලා යනවා. ඔයාට හොඳ යාළුවෙක් එකතු වෙනවා. ඔයා හැමතැනම ගියාම හැම කෙනාගේම පිළිගැනීමට ලක් වෙන කෙනෙක් වෙනවා. එතකොට මේ කියන හැම එකෙම ඔයාගේ ෆිසිකල් හෙල්තුත් හොඳ වෙනවා, මානසික සෞඛ්‍යයත් හොඳ වෙනවා. ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සමාජීය සෞඛ්‍ය කියන හැම එකටම මේක බලපානවා. ඊට අමතරව ක්‍රීඩාශීලී කෙනෙක් නම් කම්පිටිටිව් ස්පෝර්ට්ස් වලට ගියාම ඒ වෑදී හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ self esteem කියන එක තැනක ගිහිල්ලා තමන්ට තියෙනකොට තමන් ගැන තියෙන තමන්ගේ ඉමේජ් එක ඊටාම හොඳින් දියුණු වෙනවා.
එතකොට ඒව තමයි අපිට ගන්න තියෙන වාසි. ස්ථූලතාවය නිසා තියෙන අවාසි මම කිව්වා يعني ඔයාගේ හැම පැත්තෙම يعني ෆිසිකල් වෙල් බීන් එක, මෙන්ටල් වෙල් බීන්, සෝෂල් වෙල් බීන් يعني ශාරීරික, මානසික, සමාජීය සෞඛ්‍ය හැම අතරම පිරීමකට ලක් වෙනවා. එතකොට අපි බලමු ඊට පස්සේ ඊට අමතරව අපිට තව මොනවද මේ අනිත් දැන් ඔයාගේ ශරීර ස්කන්ධය කියන්නේ ඔබිසිටි පාලනය කර ගැනීමෙන් ලැබෙන අනිත් වාසි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ දියවැඩියාව, හදවත් රෝග කියන හැම දෙයකටම ඊටාම හොඳින් පාලනය කර ගැනීමේ හැකියාවක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාගේ ඩිස්ලිපිඩීමියා ඒ කියන්නේ කොලෙස්ටරෝල් ප්‍රශ්න ගොඩක් පාලනය වෙනවා. ඊට අමතරව හොඳ නිින්දක් ගන්න පුළුවන්. يعني ගොඩක් මහත කෙනෙකුට නිින්දත් ඉතා ස්ලීප් ඇප්නියා කියන තත්ත්වය. ඉතා නිින්ද කැඩි කැඩි නිින්ද යන එක. එතකොට වාගේ අනිත් වැඩවලට වැඩ කරනකොට තියෙන අපහසුතාවයන් වැඩි වෙනවා. ඒ වගේ තියෙන කෙනෙක්ගේ. මේ දේවල් හැම එකෙම පාලනය වෙනවා. එතකොට මේක තමයි අපිට ස්ථූලතාවය ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට අපිට මේ මම දැන් ආහාර ගන්න එක ගැන කිව්වා. ආහාර වැඩිපුර ගත්තාම වෙන ස්ථූලතාවය ගැන කතා කළා. එමුනම් අපි මේ ගන්න කෑම කොහොමද අපි වියදම් කරන්නේ? අපි කොහොමද ව්‍යායාම එකතු කරගන්නේ? ව්‍යායාම වලින් මොනවද කරන්න හොඳ? එතකොට මේ ව්‍යායාම කරනවා කියන එක විශේෂයෙන්ම තමන් පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ කොයි වගේ ලයිෆ් ස්ටයිල් එකද, කොයි වගේ ජීවන රටාවක්ද තිබුණේ කියන එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාට කරන්න පුළුවන් ව්‍යායාම වෙනස් වෙනවා. මේ කොයි එකෙනුත් ශරීරයේ ස්කන්ධ ශරීරයේ බර අඩු කර ගන්න ඕන නම් මේ ව්‍යායාම එකතු කර ගන්නකොට විශේෂයෙන්ම ඇරොබික්ස් ඒ කියන්නේ ස්වායු ව්‍යායාම අපි හයියෙන් ඇවිදින එක, බයිසිකල් පදින එක, පිහිනීම වගේ ව්‍යායාම, හොඳින් ඔක්සිජන් අපේ ඇඟට එන ව්‍යායාම ඉතාමත්ම සුදුසුයි. මේකෙන් තමයි අපේ ශරීරයේ ස්කන්ධය පාලනය කරන්නේ. ශරීරයේ weight එකයි ඒ කියන්නේ ෆිසික මේක ෆිසික් එක හදාගන්න. ඒ කියන්නේ හොඳ BMI එකක් හදාගන්න. මේ හැම දෙයකටම හොඳ ස්වායු ව්‍යායාම. ඊට අමතරව දිගින් දිගටම මසල් හදන විදිහේ ව්‍යායාම කියන්නේ බර ව්‍යායාම කරන කෙනෙකුට ඒක කරන එකත් හොඳයි. නමුත් සාමාන්‍ය දැන් අපේ වයසේ ඉන්න අපි හැමෝම අපේ වැඩත් එක්ක අපිට දිගින් දිගට ව්‍යායාමයේම කර කර ඉන්න බැහැනේ. ඒ නිසා අඩුම තරම දවසකට විනාඩි 20 ඉඳන් විනාඩි 40ක දක්වා කාලයක්වත් ඇවිදීම, එහෙම නැත්නම් බයිසිකල් පැදීම, පිහිනීම වගේ ව්‍යායාමයක් අපේ දිනචර්යාවට එකතු කරගන්න පුළුවන් නම් ඉතාමත්ම සුදුසුයි. එතකොට මේ ව්‍යායාම කරනකොට අපිට තියෙන අනිත් වාසි මොනවද? අපේ ස්ථූලතාවය අඩු වෙනවට අමතරව රුධිර සංසරණ පද්ධතිය ඉතාම හොඳින් වැඩ කරන්න පටන් ගන්නවා. මොකද හදවත හොඳින් ඒ කියන්නේ ඒ ව්‍යායාමයත් එක්ක වැඩ කරන්න පුරුදු වෙනවා. එතකොට හදවතේ ක්‍රියාකාරීත්වය ඉතාම හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම මසල්ස් වල වැඩ ඒ කියන්නේ අපි ඇවිදිනවා නම් මේ මසල්ස් හොඳට වැඩ කරනවා. එතකොට බ්ලඩ් සප්ලයි එක පල්ලෙහා තියෙන ලේ හොඳින් හදවත පැත්තට පොම්ප කරන්න හැකියාවක් එනවා. ඒ වගේම ව්‍යායාමයක් කරනකොට අනිත් තියෙන වාසි තමයි තමන්ගේ මම අර මුලින් කිව්වා වගේ තමන්ගේ ශරීරයේ ස්කන්ධ දර්ශකය ඊටාම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. එතකොට මම අර කියපුවා අනිත් අසනීප තත්ත්ව විශේෂම දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ තියෙන කෙනෙකුට ඒ ව්‍යායාම එකතු කර ගැනීමෙන් සමහරවිට මේ ගන්න ඕනේ ප්‍රතිකාරය කියන්නේ ගන්න ඕනේ බෙහෙත් ප්‍රමාණය ඊටාම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවන රටාවට ව්‍යායාම එකතු කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ අපි කරන රැකියාව අනුව සමහරලාට අපේ ජීවන රටාව වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට අපි කියමු පරිගණක ඉංජිනේරුවරයෙක්. උදේ සිටම රෑ වෙනකම්ම පරිගණකයේ ඉස්සරහා වැඩ කරනවා මිසක් වෙන කිසිම දෙයකට මේව එකක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ රාජකාරී තත්ත්වයක් එක්ක. එතකොට එහෙම කෙනෙකුට Tamange කාලසටහනක් හදාගෙන අඩුම තරමේ දැන් සතිය දවස් 7න් සතිය දවස් 3ක් 4ක්වත් මේ සඳහා වෙන් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඉතාම සුදුසුයි.
මොකද එයා අනිත් වෙලාවට වියදම් කරන කැලරි ප්‍රමාණය ඉතාම අඩුයි. තමන් සමහරවල්ලාට මේක කරගන්න ඉතාම පහසුයි. එහෙනම් අපි හිතනවා අපිට වෙලාව නැහැයි කියලා. වෙලාව නැහැයි කියලා හිතුවට ඇත්තටම බැලුවම වෙලාව තියෙනවා. මොකද අපි අපේ කරන වැඩවල පොඩි සමහරවල්ලාට අපි අවදි වෙන වෙලාව පොඩ්ඩක් ඉක්මන් කරන්න වෙන්න පුළුවන්. එතකොට මේ පොඩ්ඩක් ඉක්මන් කරලා සමහරවල්ලාට පැය භාගයක් පැයක් ඉක්මන් කරන එකෙන් අපිට ව්‍යායාමات එකතු කරගෙන අපේ දවසේ වැඩ කටයුතු ටිකක් කරගන්න පුළුවන්. ඊට අමතරව මම දැක්කා මේකේ මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා කාබෝහයිඩ්‍රේට් නැතුවම ආහාර ගන්න එක හොඳද කියලා. මම හිතන්නේ අපි වගේ ආසියාතික රටකට අපේ මේ ප්‍රධානම ආහාරය වෙලා තින්නේ බත්. කාබෝහයිඩ්‍රේට් නැතුවම ආහාර ගන්න එක නම් ඉතාම අපහසු වෙයි. සාමාන්‍ය ආහාර වේලකට කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕනේ. නමුත් අනවශ්‍ය ලෙස කාබෝහයිඩ්‍රේට් ගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මම කිව්වේ ඔයගලන්ට මුලින්ම පටන් ගන්නකොට කිව්වේ අපේ ප්ලේට් එක මෙන්න මේ වගේ තමයි වෙන්න ඕනේ කියලා. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර ලැබුණා. ඊට අමතරව අද මම කතා කරන්න බලාපොරොත්තු වුණේ අනිත් දේ තමයි අපේ අනිත් පුරුදු විශේෂයෙන්ම දුම්පානයට ඇබ්බැහි වීම ඊට අමතරව අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වීම මම හිතන්නේ අපේ මේ ගෲප් එකේ ඉන්න අපේ යාළුවෝ ඔක්කොම මේක දන්නවා. මම එදත් මගේ පළවෙනි කතාවේදීත් මම දුම්පානය ගැන කතා කළා. දුම්පානය ලංකාවේ කිසි කෙනෙකුට කිසිම අවශ්‍යතාවයක් තියෙන රටක් කිසිම අවශ්‍යතාවයක් තියෙන දෙයක් නෙමෙයි. මොකද ප්‍රධාන ලෙසම මේක ඝර්මකලාපීය රටක්. ඒ හින්දා ඔයාගේ ඇඟ උණුසුම් කරන්න කිසි ලෙසින්ම දුම්පානය අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව ගත්තාම දුම්බීමේ තියෙන අවාසි මෙතකයි කියලා නිම කරන්න බෑ. දුම්වල තියෙන රසායනික ද්‍රව්‍ය මෙතකයි කියලා අපිට කියලා ඉවර කරන්න බෑ. ඒකෙන් විශේෂයෙන්ම දුම්කොළවල තියෙන නිකොටින් සාන්ද්‍රණය. ඊට අමතරව කාබන්. ඊට අමතරව තියෙන විශාල වශයෙන් තියෙන තාම සුළු වශයෙන් උනාට විශාල ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ශරීරයට හානි කරනවා. එතකොට විශේෂයෙන්ම දුම් බීපු පෙනහල්ලකුයි දුම් නොබීපු පෙනහල්ලකුයි අතර වෙනස ගත්තාම ඒ කියන්නේ පැතොලොජි මේ ස්පෙසිමන් වල දැක්කහම දුම් බීපු පෙනහළු කොහොමදත් තද කළුයි. මොකද මේ දැඩි ලෙස කාබන් තැම්පත් වෙලා තියෙනවා. එතකොට දුම් බොන කෙනෙකුට තියෙන අවදානම් සාගත තත්ත්ව මොනවද? දුම් බීම ප්‍රධාන අවදානම් සාධකයක් පෙනහළු පිළිකාවට. පෙනහළු පිළිකා සියලුම දේට හේතුව දුම්බීම නොවුණා. දුම්බොන සියලුම දෙනාට පෙනහළු පිළිකා නොවැළඳුණා. පෙනහළු පිළිකා වැළඳෙන 90%කට හේතුව 90%කට හේතුව දුම්බීම. සමහර වෙලාවට තමන් දුම්බීම එහෙම නැත්නම් පැසිව් ස්මෝකින්. ඒ කියන්නේ තමන් ළඟ ඉන්න කෙනෙක් දුම්බීම නිසා ඒ දුම් ආග්‍රහණය කිරීම. එතකොට අපිට දුම්බීම නැවැත්තුවොත් අපිට තියෙන අවදානම 90%කින් අඩු කරගන්න පුළුවන් තමන්ට තියෙන අවදානම. ඊට අමතරව දුම්බීම අනිත් non communicable disease. ඒ කියන්නේ බෝ නොවන රෝග වලට දැන් ලෝකයේ තියෙන ලොකුම ට්‍රෙන්ඩ් එක තමයි මිනිස්සු වැඩිපුර මැරෙන්නේ බෝ නොවන රෝග වලින්. එතකොට බෝ නොවන අනිත් විශාල රෝග ප්‍රමාණයකට හේතුවක් තමයි දුම්බීම. එතකොට දුම්බීම නිසා ඇතිවෙන රෝග විශේෂයෙන් හදවත් රෝග ඊට අමතරව ඊටාම දැඩි අවදානමක් තියෙනවා මේ තියෙන يعني හදවත් රෝග ඒ කියන්නේ ප්‍රෙෂර් එක හයිපර්ටෙන්ෂන් වලට එහෙම නැත්නම් MI කියන්නේ හෘද කියන්නේ heart attack වලට ඊට අමතරව ආඝාතය ස්ට්‍රෝක් වලට දැඩි අවදානමක් තියෙනවා. ඊට පස්සේ මේ විශේෂයෙන්ම තෙල් තැම්පත් වෙන ආකාරය වෙනස් වෙනවා දුම් බොන කෙනෙක්. ඒ කියන්නේ රුධිරය ගලා යන රුධිර වාහිනී වල
තෙල් තැම්පත් වීම වැඩි වෙනවා විශේෂයෙන්ම හදවතේ. එතකොට කියන්නේ එතකොට heart attack risk එක ඊටාම දැඩි ලෙස වැඩි වෙනවා. ඊට අමතරව දුම්බීම නිසා දැන් අපි කෙනෙක් දුම්බීම තමන්ට විතරක් නෙමෙයි හානි කරන්නේ. වාගේ ළඟ ඉන්න සමහරලාට වාගේ ඊටාම හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. වාගේ මිතුරෙක් වෙන්න පුළුවන්. වාගේ බිරිඳ වෙන්න පුළුවන්. ඊට අමතරව එහෙම නැත්නම් වාගේ දරුවන්ට වෙන්න පුළුවන්. පැසිව් ස්මෝකින් නිසා පෙනහළු පිළිකා හැදෙන අවස්ථා තියෙනවා. එතකොට මේ නිසා දුම්බොන කෙනෙක් නම් මෙතන මේ අහගෙන ඉන්න කවුරුන් හෝ දුම්බොන කෙනෙක් නම් මම ඔයගලන්ට කියන්නේ සම්පූර්ණයෙන්ම නවත්තන්න. දුම්බීම අඩු කිරීම කියලා දෙයක් නැහැ. දුම්බීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. ඒක කිසිසේත්ම ශරීරයට හොඳක් කරන දෙයක් නෙමෙයි. කෙනෙක් හිතනවා නම් මේ දුම්බීම Tamanට අත්‍යවශ්‍යයි කියලා. ඒක සමහර වෙලාවට මේ සමාජ ක්‍රමයෙන් කියන්නේ ඔයගලන් දකින ඇඩ්වර්ටයිස්මන්ට් වලින් නැත්නම් මේ සමාජයෙන් දීපු වැරදි පණිවිඩයක් නිසා තමයි ඒක හේතු වෙලා තියෙන්නේ. එතකොට මගේ පළවෙනි කතාවේදී කතා කළා අර behavioral change circle එකක් ගැන. එතකොට මේ හැම එකක්ම නැවත දැන් අපි දැනගත්තාම දුම්බීම කියන එක වැරදි හොඳ නැහැයි කියලා. අපි හිතුවොත් මේක වෙනස් කරන්න කොහොමද කියලා. ඒක තමයි හොඳම දේ. ඊට පස්සේ අපි එතනින් යන්න ඕනේ ඒක වෙනස් කරන plan එකකට. ඒ plan එක අපිම හදා ගන්න ඕනේ. ඒ plan එකත් එක්ක ඊට පස්සේ අපි ඒක කන්ටිනියු කරන්න ඕනේ. අඩුම තරමේ මාස 6ක්වත් මේක කන්ටිනියු කරන කෙනෙකුට පුළුවන් මේක අපේ පුරුද්දක් කරගන්න. එතකොට මේ පුරුද්ද කොයි වෙලේ නමුත් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්න සමාජයේ අපේ මිතුරෝ නිසා එහෙම නැත්නම් සමහරලාට අපිට තියෙන ස්ට්‍රෙස් එක නිසා මේ හැම එකම හින්දා මේ අපේ පුරුද්ද වරදින්න පුළුවන්. අපේ පුරුද්ද වෙනස් කරන්න පටන් ගන්නකොටම දැනගන්න ඕනේ මේක වරදින්නත් පුළුවන් කියලා. මොකද වැරදුනොත් සමහරලාට පුරුදු විදියටම අපි නැවත අපෝ මේක මට වැරදුනා මං ආයේ මේක වෙනස් කරන්න ඕනේ නැහැ කියන තත්ත්වෙට එන එක නෙමෙයි හරිද? අපි කරන්න ඕනේ අපිට වරදින්න පුළුවන්. අපි ඒ නිසා මේක නැවත අපි හරි දෙයට යන්න ඕනේ කියලා මේක ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා අපේ හරි පුරුද්ද මොකද්ද කියලා නැවත අපි එතෙන්ට යන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි හොඳම විදිය. ඊට අමතරව මත්පැන් පානය. මත්පැන් පානය මම ඉස්සෙල්ලා කිව්වා කැලරි ප්‍රමාණය ගත්තාම මත්පැන් වල තියෙනවා ග්‍රෑම් එකක මත්පැන් ග්‍රෑම් එකක කැලරි 7ක් තියෙනවා. එතකොට මත්පැන් පානය කරන කෙනෙකුට දැන් කාබෝහයිඩ්‍රේට් ටිකයි ප්‍රෝටීන් ටිකයි විශේෂයෙන්ම පිස්ටයෙන් ග්‍රෑම් 9ක් එනවා. එක ග්‍රෑම් එකකින් කැලරි 9ක් එනවා. මත්පැන් එක එකට ඉන්නේ ප්‍රෝටීන් සහ මේ ෆැට් කියන එක. තෙල් වලින්. එතකොට අපි ගන්න තෙල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒ නිසා මත්පැන් එකක් තියෙන්නේ මත්පැන් ග්‍රෑම් එකකින් කැලරි 7ක් එනවා. තෙල් ග්‍රෑම් එකකින් කැලරි 9ක් එනවා. එතකොට අර මත්පැන් ග්‍රෑම් එකයි තෙල් ග්‍රෑම් එකයි ගන්න කෙනෙකුට කෙලින්ම කැලරි 9 7යි 16ක් ලැබෙනවා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ග්‍රෑම් 4ක ප්‍රමාණය. ඉතින් ඒ නිසා ස්ථූලතාවයට තියෙන අවදානම් මත්පැන් ගන්න කෙනෙක් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඊට අමතරව මත්පැන් ගන්න කෙනෙකුට පිළිකා අවදානමේ වැඩිවීමක් වෙනවා. විශේෂයෙන්ම ගලනාලයේ පිළිකා ඊට අමතරව අනිත් හැම පිළිකාවම කාන්තාවක් නම් පියුරු පිළිකා ගර්භාෂ පිළිකා මේ හැම එකටම හේතු වෙනවා. එතකොට ඒ නිසා මම හිතන්නේ මත්පැන් පානයත් අපි සම්පූර්ණයෙන් පාලනය කළ යුතුයි. මේක නවත්තන්න පුළුවන් නම් හොඳයි. මම හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ડોક્ટર සිගරට් කියන්නේ දේශීයව හදන ඒවත් එක්කමද? දුම්පානය කියන හැමදේම මම හිතන්නේ අපි ප්‍රොමෝට් කරන්න හොඳ දෙයක් නන් නෙමෙයි. දේශීයව හදන දෙයිත් අපි අන්තිමට දුම් තමයි ඇතුළට දාන්නේ. නමුත් මේ ගැන මම කියනකොට මම දේශීයව හදන දේවල් වල තියෙන සංයුතිය ගැන කරපු පරීක්ෂණයක් දැකලා නැහැ. ඇත්තටම කියනවා නම් දැනට තියෙන මම දන්න ප්‍රමාණය මම කියන්නේ දේශීයව හදන දුම්පානය කිරීමත් සුදුසු නෑ කියලා.
ඒවැ තියෙන සංඝාටක කිසිම දෙයක් ගැන කිසිම පරීක්ෂණයක් තවම වෙලා තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. එතකොට දුම්පානය කියන හැමදේම නවත්වා දැමිය යුතු දෙයක් හැටියට තමයි මම නම් දකින්නේ. මම මගේ රෝගීන්ට දැනුවත් කරන්නේත් ඒ විදිහට තමයි. මේ ගෲප් එකේ කට්ටියටත් මට කියන්න තියෙන්නේ ඒකම තමයි. මම හිතන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු ගැන තමයි අපි අද කතා කරන්න සූදානම් වුණේ. ඒකෙන් මම කතා කළා අපි ගන්න ආහාර වේල අපි කොහොමද මැනේජ් කරගන්න ඕනේ කියලා, අපි ගන්න ආහාර වේල කොහොමද අපි සකසා ගන්න ඕනේ කියලා, කොයි විදිහටද සංඝටක තියෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම ඒකෙදි ප්ලේට් එකක් ගැන අපි අර දර්ශීය කැම පිඟානක් ගැන කතා කළා. ඒ දර්ශීය කැම පිඟානේ 50% වෙන් වෙලා තිබුණේ එළවලු සහ පළතුරු වලට. විශේෂයෙන්ම එළවලු සහ පළතුරු වැඩිපුර ගන්න එකේ වාසිය තමයි මයික්‍රොනියුට්‍රියන්ට්ස් කියනවා. මම අර ඉස්සෙල්ලා කතා කළේ මැක්‍රොනියුට්‍රියන්ට්ස් මේන්ලි කියන්නේ කාබෝහයිඩ්‍රේට්, පිෂ්ඨය, ප්‍රෝටීන් කියන දේවල් වලින් මම කතා කළේ මැක්‍රොනියුට්‍රියන්ට්ස්. මයික්‍රොනියුට්‍රියන්ට්ස් කියන්නේ විටමින් වර්ග ටික. එතකොට ඒ විටමින්ස් වර්ග ලැබෙන්නේ මේන්ලිම පළතුරු සහ එළවලු වලින්. ඉතාම වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්, විශේෂයෙන්ම කහපාට පළතුරු වලින්. ඒ නිසා අපේ ආහාර වේලෙන් 50% අපි මේවට යොමු කරලා තියෙන්න ඕනේ. එතකොට ඊට අමතරව ස්ථූලතාවය ගැන කතා කළා. අපේ ආහාර වේල අපි එකතු කරගත යුතු ව්‍යායාම, ඊට අමතරව අපේ පුරුදු වෙනස් කරන්න ඕනේ ගැන කතා කළා. ඊට පස්සේ මෙතන මේ කියලා තියෙනවා දුම් අල්ලන එක, පොඩි කාලේ දුම් ඇල්ලුවා කියලා. මං හිතන්නේ අසනීපයක් වුණ වෙලාවට දුම් අල්ලන්න කියපු එක ගැන නම් නෙමෙයි මම මේ කතා කළේ. ඒක ගැන නම් නෙමෙයි මම කතා කළේ, අපි දුම් බොන එක ගැන. ඊට පස්සේ මම හිතන්නේ අපේ කාන්තා මිතුරියන්ගෙන් වෙන්න ඇති මේ රික්වෙස්ට් එකක් තිබුණා කතා කරන්නයි කියලා බියුටි කල්චර්. ඒ කියන්නේ මේ මොනවාද මේකප් කරන එක ගැන. ඇත්තටම මේකප් කරන එක ගැන කතා කරන්න මම සුදුසුම කෙනෙක් නෙමෙයි කියලා මම හිතන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ට ඒ ගැන යම්කිසි සෞඛ්‍යමය ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතෙන්දී යොමු කරන්න. මම ඒකට මම දන්න මේකේ ඉඳගෙන මම ඕගොල්ලන්ට මම දන්න දේ කියන්නම්. ඊට අමතරව මම chat එකේ තිබුණා ආහාර මාර්ග පිළිකා ගැන කතා කරන්න කියලා ඉල්ලලා. මම ඒකත් එකතු කරන්නම් මේ සුළු වෙලාවට. එතකොට ආහාර මාර්ග පිළිකා කියන්නේ විශේෂයෙන්ම ගලනාලය ආශ්‍රිත පිළිකාත්, කෝලොන් එක කියන්නේ මහා බඩවැල ආශ්‍රිත පිළිකාත්, ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාත් තමයි විශේෂයෙන්ම තියෙන්නේ. ස්මෝල් ඉන්ටෙස්ටයින් ඒ කියන්නේ කුඩා ආන්ත්‍රය ආශ්‍රිත පිළිකා ප්‍රමාණය ඊටම අඩුයි. වැඩිපුරම තියෙන්නේ රෙක්ටම් එකයි, කියන්නේ ගුද මාර්ගයත් කෝලොනික් කැන්සර්ස්. ඒ කියන්නේ මහා බඩවැල ආශ්‍රිත පිළිකා. මේකට එක හේතුවක් හැටියට දැකලා තියෙනවා රතු මස් පාවිච්චි කරන. ඒ කියන්නේ රතු මස් වැඩිපුර කන එක. රෙඩ් මීට් කියන ඒවා. එතකොට රෙඩ් මීට් කියන දේවල් ඊටාම මේ මොකද ඒක මේ පිළිකා කාරකයක් ලෙස හඳුනගන්න තියෙනවා. ඒතකොට අපේ රෙඩ් මීට් කියන්නේ මේ අපිට අපේ ආමාශයේ ඉඳන් කුඩා ආන්ත්‍රයත් මහා ආන්ත්‍රයත් ගුද මාර්ගයත් හැදිලා තියෙන්නේ විශේෂයෙන්ම කියන්නේ කොළ වර්ග. ඒ කියන්නේ වෙජිටේරියන් පැත්තට තමයි අපි හැදිලා තියෙන්නේ. අපේ ආහාර මාර්ගය ඊටම දිග ආහාර මාර්ගයක්. එතකොට රතු මස් පාවිච්චි කරන එක මේ එතකොට වැඩි කාලයක් අපේ ආහාර මාර්ගයේ මේ රතු මස් යනවා. මේක දිරවන්න ගන්න කාලය වැඩි. එතකොට මේ පිළිකාකාරක සංඝටක එකතු වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ හින්දා තමයි මේ පිළිකාකාරකයක් හැටියට හඳුනගන්න තියෙන්නේ අධික ලෙස රතු මස් පාවිච්චි. රතු මස් කියන්නේ විශේෂයෙන්ම හරක් මස්, ඌරු මස් වගේ සත්තුන්ගේ මස්. ඒකට කුකුල් මස් අයිති වෙන්නේ නැහැ. නමුත් අධික ලෙස පාවිච්චි කුකුල් මස් උනත් හොඳ නැහැ. එතකොට මේක
මේක මීට අමතරව ගලනාලේ පිළිකා වලට විශේෂ හේතුවක් හැටියට දැකලා තියෙනවා ඇල්කොහොල් භාවිතය. එතකොට ඊට අමතරව මේක හඳුනා ගන්න තියෙන මේ ප්‍රධාන පරීක්ෂණය තමයි අපේ ලෙඩ ප්‍රසන්ට් වෙන්නේ. කියන්නේ පේෂන්ට්ලා අපිට ප්‍රසන්ට් වෙන්නේ අපේ ලෙඩාට දකින්න තියෙන්නේ ගුද මාර්ගයේ පිළිකාවක් හරි මහා බඩවැලේ පිළිකාවක් හරි නම් එතකොට ඒක ගොඩක් වෙලාවට ලෙඩා අපි ගාවට එන්නේ මල පහ සමග ලේ වහණය වීමක්. එහෙම නැත්නම් දැඩි නීරක්තියක්. ඒ කියන්නේ ලෙඩා නොදැනම ලේ පිට වෙලා තියෙනවා. ලෙඩා දකින්නේ නැහැ. එහෙම නැත්නම් කියන්නේ දිනපතා පිළිවෙලට වැසිකිළියට යන කෙනෙක් ගේ ඒ පුරුදු වෙනස් වෙන්න පුළුවන්. يعني බඩ වේලලා ටික දවසක් තියෙන්න පුළුවන්. ඊට අමතරව දියර වගේ ටික තව දවසක යන්න පුළුවන්. එතකොට ඒ හින්දා මේ ක්‍රමවේදයේ වෙනසක් තියෙන කෙනෙකුත් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඊට අමතරව වැසිකිලි ගියාට තමන්ගේ කාර්යය ඉවරුන්නේ නැහැ වගේ හැම වෙලේම. සැරෙන් සැරේ යන්න ඕනේ. ඒ නිසා ඒ වගේ කෙනෙකුත් මේක පරීක්ෂා කරගන්න එක හොඳයි. අනිත් එක සමහරක් වෙලාවට තමන්ගේ පවුලේ අයට ආමාශ මහ බඩවැලෙත් ගුද මාර්ගයේ පිළිකා තත්ත්ව තියෙනවා. ඒ වගේ තත්ත්වවලදී පරීක්ෂා කර ගැනීම සුදුසුයි. ඊට පස්සේ ගලනාලේ පිළිකාවත් ආමාශය පිළිකාවත් ගොඩක් වෙලාවට ලෙඩ වෙන්නේ ගලනාලේ නම් ගිලින්න අපහසුතාවයක්. එහෙම නැත්නම් පිට උගුර යනවා, කනකොට පිට උගුර යනවා. වතුර නැතුව කෑම ගිලින්න බෑ. එන්න කෑම ගිලින්න තියෙන අපහසුතාවය වැඩි වෙනවා. සමහරක් වෙලාවට මුලින් පාන් බත් වගේ දේවල් කන්න බැරි කෙනෙක් ඊට පස්සේ වතුරත් බොන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අන්න ඒ වගේ තියෙනවා. ඒතර අපි මේක හඳුනාගන්නේ ගොඩක් වෙලාවට කැමරාවක් යවලා පරීක්ෂණයක් කරලා මේ ඊට පස්සේ ඒ කියන්නේ ආහාර මාර්ග මුඛය හරහා දාන කැමරාවකින් හරි ගලනාලය හා ආමාශයන එහෙම නැත්නම් ගුද මාර්ගය හරහා යවන. ඒ කියන්නේ ලෝ GI එන්ඩොස්කෝපි කියන පරීක්ෂණයකින් හරි තමයි විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන්. එතෙන්දීම බයොප්සි එකක් ගන්නවා. ඊට අමතරව මෙතෙන්දී CT පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා කොහොමද පැතිරීම කියලා බලන්න. CT එකක් MRI එකක් අපිට ප්‍රතිකාර ක්‍රම හොඳක් තියෙනවා. ඒ කියන්නේ ගුද මාර්ගයේ පිළිකා සහ මහ බඩවැලේ පිළිකා මුලදී හඳුනා ගැනීම සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් වෙනවා. අපිට මෙතෙන්දී පාවිච්චි කරන්න වෙනවා විකිරණ ප්‍රතිකාරත් කීමෝതെරපි. ඒ කියන්නේ පිළිකා දූලක ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සර්ජරි එකකින් පිළිකාව සම්පූර්ණයෙන් ඉවත් කරලා දාන්නත් පුළුවන්. මුලදී හඳුනාගත්තා. මම හිතන්නේ ආහාර මාර්ගයේ පිළිකා ගැන දල වශයෙන් හඳුන්වා දීමක් හැටියට කියන්න තියෙන ඒ ටික ඔයගලගේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. මම එතකොට ඒකට උත්තර කියන්නම්. මම දැක්කා මෙතන මේ තව තිබුණා රතු මාළු බල කෙලවල්ල හොඳ නැද්ද? මෙහෙමයි මේ කියන දේ හැම බිඳුවට ගේන්න ඕනේ කියලා. අර දුම්පාණය වගේ සම්පූර්ණයෙන් නවත්වා දැමීමයි කියලා අවශ්‍යයි කියලා කිව්වේ නැහැ. විශේෂයෙන්ම රතු මාළු වලින් අපිට ප්‍රෝටීන් හොඳ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රෝටීන් ඇතුළු පෝෂක පදාර්ථ ගොඩක් තියෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට මේක පාවිච්චි කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් විශේෂයෙන්ම දිනපතාම රතු මාළු රතු මස් ගන්න කෙනෙක්. අන්න ඒ වගේ කෙනෙකුට තමයි අවදානම් වැඩි වෙන්නේ. යම් කිසි ප්‍රමාණයකට රතු මාළු ආහාරයට ගැනීම වැරද්දක් නරකයි කියලා කියන්න බෑ. මං හිතන්නේ මම කතා කරන්න සූදානම් වුණු මාතෘකාවලින් ඊට අමතරව කියන්න තියෙන්නේ අපේ මානසික සෞඛ්‍යයත් සමාජීය සෞඛ්‍යයත් හොඳින් පවත්වාගෙන යන අනිත් හොඳම දේ තමයි අපේ විනෝදාංශ ඒ අනුව යොමු කරගන්න එක.
මම දැක්කා මේ ගෲප් එකේනොත් සින්දු කාමරේ කියලා තියෙනවා. ඒ වගේ සින්දු කියන්න පුළුවන් අය සින්දු කියන එක ඊට පස්සේ ඊට අමතරව තමන්ගේ යම් යම් තමන්ගේ විනෝදාංශ වලට යම් කිසි කාලයක් එකතු කරන එක ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ වගේ තමන්ගේ විනෝදාංශ හදාගෙන ක්‍රීඩා වලට එකතු වෙලා ඒ වගේ දේවල් එකතු කරගන්න එක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ හින්දා මම හිතන්නේ ඒ වගේ දේවල් ඉතාම හොඳයි එකතු කරගන්න එක. විශේෂයෙන්ම විනෝදාංශ ඉතාම හොඳ විනෝදාංශ තමන්ගේ ජීවිතේට එකතු කරගන්න එක ඉතාමත්ම වටිනවා. ඒක තමයි තමන්ගේ සමාජීය සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න තියෙන එක ක්‍රමයක්. මම හිතන්නේ මම සෑහෙන වෙලාවක් දැන් මේ විස්තර ටික කතා කළා. ඕගලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. එතකොට මම ඒකට මගේ දන්න පරාසය තුල ඕගලන්ට උත්තර කියන්නම්. මෙන්න මේ සුදු වෙන පෙති ගැන අහලා තියෙනවා. ඇත්තටම කියනවා නම් මම දන්න තරමට මේ සුදු වෙන පෙති හොඳ දෙයක් නෙමෙයි. මේක දැන් ගොඩක් බහුලව පාවිච්චි වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මම හිතන්නේ අපේ කාන්තා මිතුරියන් හරි කැමති සුදු වෙලා ලස්සනට ඉන්න. නමුත් මම හිතන්නේ තමන්ගේ ආහාර පුරුදුත් ඊට අමතරව මම මේ කිව්ව විදිහට ව්‍යායාමත් එකතු කරගන්න කෙනෙක් සුදු වෙන්න ඕනේ සුදු වෙන්නම ඕනේ වෙන එකක් නෑ. තමන්ගේ ලස්සන තියාගන්න. තමන්ට හම්බෙලා තියෙන පාටින් ඔය පෙති බොන්න නැතුව ලස්සන පවත්වාගෙන යන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ සුදු වෙන පෙති පාවිච්චි ඒ තරම් හොඳ නෑ කියන එක තමයි. අහවල් එළවලු පළතුරු කෑවහම පිළිකා නසනවා කියලා දාන එළවලු පළතුරු වලින් එහෙම ප්‍රයෝජනයක් තියනවද පිළිකා නසන්න? මේ කිසිම දෙයක් මේ එළවලු වලින් මේ පළතුරු වලින් පිළිකාව පාලනය කළ හැකි කියලා විද්‍යාත්මකව පහදලා නැහැ. except කරවිල. يعني කරවිල වලින් නම් පරීක්ෂණයක් යනවා ලංකාවේ ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක. නමුත් ඊට අමතරව එළවලු පළතුරු වල එකම දේ තියෙන්නේ මේ එළවලු පළතුරු වල මයික්‍රොනියුට්‍රියන්ට්ස් වැඩිපුර තියෙනවා. මයික්‍රොනියුට්‍රියන්ට්ස් කියන්නේ විටමින් වර්ග වැඩිපුර තියෙනවා. එතකොට ඒ නිසා එළවලු පළතුරු ගන්න එකෙන් පිළිකාව හැදෙන්න පෙර يعني ප්‍රයිමරි ප්‍රිවෙන්ෂන් අපි කියන්නේ ප්‍රාථමික ආරක්ෂණය හොඳින් සිද්ධ වෙයි. මොකද මේ පිළිකාවට ගොඩක් කලාවට හේතු වෙලා තියෙනවා කියලා කියනවා. විටමින් වර්ගවල ඌනතාවයත් සමහර පරීක්ෂණ වලින් පෙන්වලා තියෙනවා සම්පූර්ණයෙන් තහවුරු වෙලා නැහැ. ඒ නිසා Tamanට පිළිකාවක් හැදෙන්න කලින් එළවලු පළතුරු එකතු කර ගැනීම ඉතාමත්ම වැදගත්. හැබැයි පිළිකාවක් තියෙන කෙනෙක් මේ එළවලු කෑවහම පිළිකාව සුව වෙනවා කියලා හිතනවා නම් ඒක වැරදි මතයක්. ඒ නිසා මම හිතන්නේ හොඳම දේ තමන් මේ කියන දේවල් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න. හැබැයි පිළිකා තත්ත්වයක අවදානමක් ඒ වගේ දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදේශයක් ගන්න. කොහොමද ප්‍රතිකාර කරන්නේ කියලා බලන්න. කොහොමද ප්‍රතිකාර කළ යුත්තේ කියලා සුදුසුකම් ලයිත් වෛද්‍යවරයෙකුට යොමු වෙන්න. රසකාරක එහෙම කොහොමද? අනිවාර්යයෙන්ම රසකාරක පාවිච්චි කරන එකේ තේරුමක් නැහැ. රසකාරක වල එකතු වෙන්නේ ඇත්තටම රසායනික ද්‍රව්‍ය. මේ ගැන මතයක් කියනවා නම් කියන්න තියෙන්නේ අනවශ්‍ය දෙයක් කියලා. ඊට පස්සේ දිනපතා පර්ෆියුම් ඩියෝඩ්‍රන්ට් භාවිතය පිළිකාවක් සෑදීමට බලපානවද? දිනපතා පර්ෆියුම් ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරන එක පිළිකාවක් හැදෙන්න බලපානවා කියලා හොයාගෙන නැහැ. නමුත් තමන්ගේ පාවිච්චිය තමයි ඒකෙන්දි බලපාන්නේ. එකම දේ තියෙන්නේ විශේෂයෙන්ම ඩියෝඩ්‍රන්ට් භාවිතයේදී
සමහර වෙන්න පුළුවන් එක දෙයක් තමයි ස්වේද ග්‍රන්ථි වලින් එළියට එන නාල બ્લોක් කරන්න පුළුවන්. එහෙම બ્લોක් කරාම සමහර කෙනෙකුට පිම්පල්ස් වගේ අර ලොකු ගෙඩි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් පිළිකාවට කෙලින්ම බලපාන සාධකයක් ලෙස perfume deodorant පාවිච්චිය හඳුනගෙන නැහැ. processed meat ගැන අදහසක් දක්වන්න කියලා තියෙනවා. ඇත්තටම processed meat කියන එක පාවිච්චිය ඉතාමත්ම භයානකයි. විශේෂයෙන්ම කෑන් කරපු මස් වර්ග මේවා රසායනික ද්‍රව්‍ය ගොඩක් පාවිච්චි කරනවා එකක්. අනිත් එක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ නිසා මේක සමහරක් පිළිකාවලට ඒක විශේෂයෙන්ම ගලනාලය ආශ්‍රිත පිළිකා. ඊට පස්සේ ආමාශය ආශ්‍රිත පිළිකා බහුලව මේක නිසා ඇති වෙන්න පුළුවන් කියලා හොයාගෙන තිනවා. ජපානයේ වගේ රටවල් වල මේ processed meat පාවිච්චිය වැඩි. fish canned meat පාවිච්චි කරනවා ගොඩක්. ඒ නිසා ඒගොල්ලන්ගේ ගලනාලය ආශ්‍රිත පිළිකා ගොඩාක් ප්‍රමාණය වැඩි අනිත් රටවල් වලට. ඒ නිසා ඒක භාවිතේ ඉතාමත්ම පුළුවන් තරම් භාවිතා නොකර සිටීම තමයි සුදුසු. එතකොට සෝයා මීට් කන්න හොඳ නෑ කියන එක ඇත්තද? සෝයා මීට් වලින් කෙලින්ම පිළිකා කාරකයක් හැටියට හඳුනා ගැනීමක් නම් මම දන්න තරමට නැහැ. ගොඩක් හැබැයි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරපු රසකාරක පාවිච්චි කරපු වෑදි ඒවා පිළිකාකාරක විය හැකි. නමුත් සුදුසු රසකාරක භාවිතා කිරීමේදී අපිට කියන්න බෑ මේක කන්න එපා කියලා. ඒ නිසා මම හිතන්නේ සෝයා මීට් සම්පූර්ණයෙන්ම يعني canned food කියන ඒවා වගේ සෝයා මීට් වල පිළිකාකාරක අඩංගු විය හැකි කියලා. කියන්නේ රසායනික ද්‍රව්‍ය වලින් පිළිකාකාරක අඩංගු විය හැකි කියලා හඳුනගෙන නැහැ. දිගටම ප්‍රශ්නයක් යෝගට් ගැන. යෝගට් කියන්නේ නම් processed milk. එතකොට මේකේ නම් යෝගට් වල ඇත්තටම පාවිච්චි කරන්නේ ඇඟට අවශ්‍ය කියන්නේ අපේ ඇඟේ තියෙන සුද්ධ ජීවීන්ගෙන් තමයි යෝගට් හදන්නේ. ඇඟේ සාමාන්‍ය ඇඟට හිත කර. ඒ නිසා සාමාන්‍ය භාවිතයේ යෝගට් නවත්තන්න යෝගට් කන්න එපා කියන කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපි පිළිකා රෝගීන්ට පිළිකා දූලක ඖෂධ දෙන රෝගීන්ට යෝගට් භාවිතය නවත්තන්න සමහර අවස්ථාවලදී උපදෙස් දෙනවා. මොකද මේක අපි ශුද්ධ ජීවීන් පාවිච්චි කරලා තමයි යෝගට් හදන්නේ. එතකොට අර පිළිකා දූලක ඖෂධ දෙනකොට තමන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙලා තියෙන අවස්ථාවකදී යෝගට් භාවිතා කරන්න එපයි කියලා කියනවා. මම හිතන්නේ පාන් පිටි ශනික කෑම ගැන නම් අපි කතා කරා. මොකද පාන් පිටි ශනික කෑම මේ හැම එකකින්ම අපිට එකතු වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඊට අමතරව ශනික කෑම වල අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් සමග රසායනික ද්‍රව්‍යත් එකතු වෙනවා. විශේෂයෙන්ම පේස්ට්‍රි වර්ග ඒ වගේ දේවල් වලින් අති වැඩි කියන්නේ ඉතාම වැඩි. කියන්නේ තෙල් ප්‍රමාණයත් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ෆැට් කාබෝහයිඩ්‍රේට් කියන දෙකම ඉතාම වැඩි ප්‍රමාණයකින් එකතු වෙනවා. ඒ නිසා එතකොට ඇඟට එකතු වෙන එනර්ජි ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් එතකොට තමන් එනර්ජි වියදම් කරන්නේ නැති කෙනෙක් නම් අර මං කිව්ව අධික ස්ථූලතාවය ඒ හැම එකටම එක හේතුවක් වෙනවා ශනික ආහාර. විශේෂයෙන්ම දැන් අපිත් එක්ක ඉන්න අපේ ඉන්න මිතුරන්ගේ ඔයගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා ගොඩක් වෙලාවට දැන් අවුරුදු කියන්නේ ලාබාල වයසේ ඉඳන් අවුරුදු 10 වගේ. එතකොට මේ දරුවන්ට අපි පුරුදු කරනවා නම් මේ ශනික ආහාර සමග ඊට අමතරව පාන් ශනික ආහාර වගේ පාන් සහ ශනික ආහාර එතකොට මේගොල්ලන්ගේ පුරුද්දට යනවා ඒ දේ ගන්න එක. ඉතින් එතකොට ඒකෙත් වෙන්නේ ගොඩක් වෙලාවට ස්ථූලතාවය කියන එක වැඩි වෙනවා. දැන් අපි හොයාගෙන තිනවා අපේ රටේ කියන්නේ ලාබාල ළමයි අතර ස්ථූලතාවය ඊටම වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ස්ථූලතාවයට එක හේතුවක් මේ ශනික ආහාරත් පාන් පිටි ආහාර වැඩිපුර පාවිච්චිය. ඉතින් මම හිතන්නේ ඒක පාලනයක් ඇතුව පාන් පිටි කියන්නේ අපිට ඇඟට අවශ්‍යයි කාබෝහයිඩ්‍රේට්.
නමුත් ෂණික ආහාර වලට වඩා කාබෝහයිඩ්‍රේට් අනිත් ආහාර වලින් කියන්නේ ඉස්සර අපි පාවිච්චි කළේ කොස් බතල දෙල් ඒ වගේ දේවල් වලින් එකතු වෙනවා නම් වඩා සුදුසු වෙයි මම හිතන්නේ. ඊට අමතරව ලේසර් ට්‍රීට්මන්ට්ස් වලින් සමට කරන යම් දේවල් සුදුසුද ලේසර් ට්‍රීට්මන්ට් පාවිච්චි කරනවා මම හිතන්නේ රෝග තත්ත්වවලට ප්‍රතිකාර කරන්න ලේසර් ට්‍රීට්මන්ට් පාවිච්චි කරනවා. ඊට අමතරව බියුටි කල්චර් කියන්නේ සමේ කියන්නේ රෝම වැවීම පාලනය කරන්න ලේසර් ට්‍රීට්මන්ට් පාවිච්චි කරනවා. මේක නිසා වෙන්නේ මේ වගේ නරක තියෙනවා කියන එක හරියටම හොයාගන්න මම හිතන්නේ ලේසර් ට්‍රීට්මන්ට් ඊටාම අලුතෙන් ආපු ප්‍රතිකාර ක්‍රමයක් ඔය රෝම වැවෙන එක නවත්තන්න ලේසර් ට්‍රීට්මන්ට් සුදුසුයි කියලා මට කෙලින්ම කියන්න බෑ. නමුත් සමහරක් කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්. බිත්තර ගොඩක් කන එක අවුලක්ද කියලා අහලා තියෙනවා. මම හිතන්නේ ඕනෑම දෙයක් ගොඩක් කන එක අවුලක්. අනවශ්‍ය විදිහට ගන්න එක අවුලක්. නමුත් අවශ්‍ය ප්‍රමාණ වලින් ගන්න එක ප්‍රශ්නයක් කියලා කියන්න බෑ. අනවශ්‍ය විදිහට ගන්න එක නම් අවුලක්. බිත්තරම කනවා කියද ගොඩක් කලාවට දැන් අපිට කන්න තියෙන්නේ ඔය ෆාම් බිත්තර කියන එක. කියන්නේ ඒ සත්තු හැදෙන විදිය මේ කෑම වලට යම් යම් ද්‍රව්‍ය එකතු කිරීමෙන් වදභාවය ඇති වෙන බවට මතයක් සමාජයේ ගොඩනැගී තියෙනවා අදහසක් දක්වන්න. මම හිතන්නේ ඊටාම පරිස්සමින් අදහසක් දක්වන්න ඕනේ දෙයක්. මොකද මේක දේශපාලන මට්ටමේ තියෙන කතිකාවතක්. කෑම වලට මේ දේවල් එකතු කරලා වදභාවය ඇති කළ හැකි කියලා සොයාගත්ත පරීක්ෂණ මගේ දැනුමේ හැටියට නැහැ. ඒ කියන්නේ කෑම වලට මේ දේක සාමාන්‍ය භාවිතයේ පාවිච්චි වෙන කෑම වලට එකතු කරන දේවල් වලින් වදභාවය මේ විදිහට ඇති කළ හැකි මේ විදිහට ඇති කළ හැකි කියන වදභාවය ඇති කළ හැකි රසායනික ක්‍රම එකතු කිරීමේ කියන්නේ අපි ඔය සාමාන්‍ය පාවිච්චි කරන කෑම වලට දාන මෙන්න මේ දේවල් වලින් වදභාවය ඇති වෙනවා කියන එක ගැන පරීක්ෂණ නම් දක්වලා නැහැ. ස්පෙસિෆිකලි කියන්නේ වදභාවය ඇති කරන්න පුළුවන් ද්‍රව්‍ය මේවා කියලා අරගෙන ඒක කැමට එකතු කරන කෙනෙක් ඉන්නවනම් සමහර ලාවට ඒක ඇති වෙන්න පුළුවන්. නමුත් ඊටාම් පරිස්සමින් අදහස් දක්වන්න ඕනේ දෙයක් විශේෂයෙන්ම මේ දවස්වල තියෙන මේ දේශපාලන මතිමතාන්තර නිසා. ඉගුරු හා මඤ්ඤොක්කා එකවර කෑවහම විස වෙනවා කියන්නේ ඇත්තද? ඉඟුරු මඤ්ඤොක්කා විශේෂයෙන්ම මෙමය මඤ්ඤොක්කවල සයනයිඩ් කියන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙයි. ඒ කියන්නේ මඤ්ඤොක්කා පරණ වෙනකොට තම්බල මේවා කළාම තම්බල කියන්නේ වහලා තැම්බීම කළාම සයනයිඩ් එකතු වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. එහෙම වුණොත් තමයි ඉඟුරුත් එක්ක කන්නේ ඉඟුරුත් එකතු වුනහම සයනයිඩ් ඇඟට එකතු වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. නමුත් මම හිතන්නේ එහෙම පරීක්ෂණයකින් හොයාගත්ත දෙයක් නම් මම දන්න තරමට නැහැ. ඉඟුරුයි මඤ්ඤොක්කයි කාලා ඉන්සයනයිඩ් එකතු වෙනවා කියලා. පිළිකාවක් තියනකට කතරු මුරුංග කන්න එපා කියලා කියනවද? එහෙම විශේෂයෙන් කතරු මුරුංග කන්න එපා කියලා කියන්නේ නැහැ. නමුත් එකම දේ තියෙන්නේ පිළිකාවක් තියෙන කෙනෙක් පිළිකා දූලක ඖෂධ ගන්නවා නම් අපි අමුවෙන් කන දේවල් ඒ කියන්නේ සලාද හදලා කන දේවල් කන්න එපයි කියලා කියනවා. උයලා කන දේවල් කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳින් උයලා රස්නේ පිට අලුත් පිට කන්න කියලා තමයි කියන්නේ. හිතන්නේ තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට අපිට ඒකත් එක්ක කතා කරන්න පුළුවන්.
මම ඔයගලන්ට උත්තර දුන්න නැති ප්‍රශ්න තියෙනවා නම් මම හිතන්නේ vegetarian අපිට හොඳ supplements මොනවද? මම හිතන්නේ vegetarian කෙනෙකුට supplements නම් අවශ්‍ය වෙන එකක් නෑ. يعني total vegetarian කියලා කියනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද කිරිත් ගන්න නැති කෙනෙකුට නම් සමහර වෙලාවට ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීමේ අපහසුතාවයක් එන්න පුළුවන්. නමුත් supplement අවශ්‍ය වෙන එක නෑ. vegetarian කෙනෙකුට නම් ඊට අමතරව කිරි බොන කෙනෙකුට නම් සප්ලිමන්ට් අවශ්‍ය වෙන එකක් නැහැ. නැචරල් සප්ලිමන්ට් කියලා සප්ලිමන්ට් එකක් වෙනම එකතු කරන්න හේතුවක් වෙන්නේ නැහැ. නමුත් සෝයා ආහාර ගන්නවා නම් අපිට මම හිතන්නේ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. කීමෝ කරන අයට ඇයි කතරු මුරුංගා කොළ කන්නේ? මට ඒකම තමයි අරකම තමයි කියන්න තියෙන්නේ. කතරු මුරුංගා කොළ කන්න එපා කියලා විශේෂයෙන් නම් ස්ප්‍රිතාදී විස්තර කරන්නේ නැහැ. එකම දේ සලාද හදලා කන්න නම් එපයි කියලා කියනවා. මොකද මේකේ විස බීජයක් ගියොත් විශේෂයෙන්ම කීමෝതെරපි කියන්නේ පිළිකා දූලක ඖෂධ. පිළිකා දූලක ඖෂධ වලින් අපේ බෝන් මැරෝ එකට, ඒ කියන්නේ අපේ සුදු රුධිරාණු හදන තැන සෛල මරලා දානවා. ඒ කියන්නේ ඒකේ සයිඩ් ඉෆෙක්ට් එකක් හැටියට. එතකොට ඒ හින්දා අපේ ප්‍රතිශක්තිකරණය පහළට වැටෙනවා. ඒ නිසා ඒකේ කොළ නිකන් අමුයෙන් හදන ආහාර වර්ග වලට අපි ඩිස්කරේජ් කරන්නේ ඒකෙන් විස බීජයක් ගියොත් ඒ විස බීජ ඇඟ පුරා යන්න තියෙන අවස්ථාව ඉතාම වැඩි හින්දා. මිරිස් වැඩිපුර කෑමෙන් පිළිකා ඇතිවීමේ අවදානමක් තියනවද? ඔව්. අධික මිරිස් භාවිතය යම් තාක් දුරට ආමාශගත පිළිකා ඇතිවීමේ අවදානම තරමකින් වැඩි කරන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. කොලෙස්ටරෝල් බෝඩර්ලයින් ඉන්න කෙනෙක්ට කන්ට්‍රෝල් කරගන්න ක්‍රමයක්. ඉතාමත්ම හොඳ ක්‍රමය තමයි කොලෙස්ටරෝල් වලට කොලෙස්ටරෝල් පාලනය කරගන්න අපිට තියෙන්නේ සුවායු ව්‍යායාම එකතු කර. මම අර ව්‍යායාම ගැන කතා කරනකොට සුවායු ව්‍යායාම කියලා කියන්නේ අපි ඇවිදීම, බයිසිකල් පැදීම, ඊට අමතරව පිහිනීම වගේ ව්‍යායාම එකතු කර ගැනීමෙන් ඉතාම හොඳින් පාලනය කරගන්න පුළුවන් කොලෙස්ටරෝල් කියන තත්ත්වය. ඊට අමතරව මේ කොලෙස්ටරෝල් වල අපිට අවශ්‍ය කොලෙස්ටරෝල් වගේම අපිට හානිකර කොලෙස්ටරෝල් තියෙනවා. ඒ කියන්නේ හයි ඩෙන්සිටි කොලෙස්ටරෝල් කියන එක, HDL කොලෙස්ටරෝල් කියන එක අපේ ශරීරයට හොඳ දෙයක් කරන. ඒ කියන්නේ රුධිර නාලිකාවල තියෙන තෙල් රුධිර නාලිකා වලින් ඉවතට අරන් යන එක දේ කරන්නේ හයි ඩෙන්සිටි කොලෙස්ටරෝල් වලින්. එතකොට ලෝ ඩෙන්සිටි කොලෙස්ටරෝල් තමයි අපේ රුධිර නාලිකාවල තැම්පත් වීම වැඩිපුර තියෙන්නේ. එතකොට ඒ නිසා මම හිතන්නේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරගන්න, හයි ඩෙන්සිටි කොලෙස්ටරෝල් වැඩි කරගන්න පුළුවන් ඔය මාළු වගේ දේවල් ආහාරයට ගැනීම. මාළු වල තියෙන තෙල්, ඊට අමතරව ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් කියන දේවල් ඊටාම හොඳයි ඒ වගේ කෙනෙක්ට. ඊට අමතරව ඊටාම පහසුවෙන් කරගත හැකි දේ තමයි කොලෙස්ටරෝල් පාලනය කරගන්න ව්‍යායාම එකතු කරගන්න එක. අනිවාර්යයෙන්ම ව්‍යායාම එකතු කර ගැනීමෙන් කොලෙස්ටරෝල් වලට බේත් ගන්න තියෙන අවශ්‍යතාවය සෑහෙන දුරට පාලනය කරගන්න පුළුවන්. කතරු මුරුංගා කාලා අරක්කු බෙව්වහම හුස්ම ගන්න බැරි වෙන්නේ ඇයි? මම හිතන්නේ අරක්කු වැඩිපුර පානය කිරීම නිසා වෙන්න ඇති හුස්ම ගන්න අපහසුතාවයක් වෙලා ඇත්තේ. ඒකයි එතෙන්දි වෙන්න ඇති. බියර් බිව්වහම බඩ එනවද? බියර් වල තියෙන්නේ ගොඩක්ම අධික ශක්තිජනක පානයක් බියර් කියලා කියන්නේ. මොකද මේකේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණයත් ඊට අමතරව කාබෝහයිඩ්‍රේට් වලින් ඇති කරන ශක්ති ප්‍රමාණයත් ඉතාමත්ම වැඩි. මේ ගොඩක් අයගේ ශක්තිය يعني අමතර කැලරි ප්‍රමාණයක් තියෙනවා නම් අමතර කැලරි ප්‍රමාණය
තැම්පත් වෙන්නේ බඩේ තියෙන තෙල් හැටියට. ඒ නිසා බියර් බිව්වහම බඩ එනවා. රටකජු චොක්ලට් කන්න හොඳ නැද්ද කියලා අහලා තිනවා. මම හිතන්නේ රටකජු චොක්ලට් කන්න නරකක් කියන්න නම් බෑ. මොකද මේ හැබැයි මේ දෙකේම අධික ශක්තිජනක ආහාර දෙකක්. හැබැයි මේ මිග්‍රේන් තියෙන කෙනෙකුට නම් මේ කන්න බැරුව ඇති. මොකද ඒගොල්ලන්ට ඊටාත්ම මේ මිග්‍රේන් වැඩි කරන්න පුළුවන් මේකෙන් රටකජු චොක්ලට් ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට. රටකජු වල හොඳ නැද්ද කියලා අහන ජෙනරල් ප්‍රශ්නේ නම් හොඳ නැහැ කියලා කියන්න දෙයක් නැහැ. මම හිතන්නේ ධූම්පානයේ අවදානම නම් මම මුලදිත් කතා කළා. ධූම්පානය කියන්නේ අපේ පිළිකාකාරකයක් හැටියට සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු පිළිකාකාරකයක් හැටියටම නම් කළ යුතු දෙයක්. පෙනහළු පිළිකාවට මූලික හේතුවක්. ඊට අමතරව අනිකුත් සියලුම පිළිකා වර්ග වලට අවදානම් සහගත තත්ත්වයක්. ඊට අමතරව non communicable disease අද්විතීය ඒවා කියන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදය වස්තු ආශ්‍රිත අනිකුත් රෝග තත්ත්ව, ස්ට්‍රෝක් ආඝාතය කියන තත්ත්වය ඒක ඊටාම වැඩිපුර ඒ කියන්නේ ඊටාම නරක විදිහට වැඩි කරන්න පුළුවන් දෙයක් ධූම්පානය කියන්නේ. එතකොට ඉතින් ධූම්පානය ඊටාමත්ම හොඳ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. කෑම රුචිය වැඩි වෙන්න මොනවද තියෙන කෑම බීම කියලා තියෙනවා. මේ කන්නම බැරි තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදේශයකට යන්න ඕනේ. මොකද මේ කන්න බැරි දැඩි ලෙස ආහාර අරුචිය කියලා කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රතිකාර කළ යුතු රෝගවල රෝග ලක්ෂණයක්. ඒ නිසා එහෙම කන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් විශේෂයෙන්ම අපේ වයසේ ඉන්න කෙනෙකුට කියන්නේ අපි තාම තරුණ වයසේ ඉන්නවා කියලා තමයි ගන්න තියෙන්නේ. ඒ නිසා කන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් මේකට වෙන කෑම බීම එකතු කරන්න එපා. වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගත යුතුයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. එක දිගට විටමින් E භාවිතය රෙකමන්ඩ් කරන්න. කියන්නේ අපිට එක දිගට විටමින් E භාවිතය හොඳයි කියලා කියන්න බෑ. විටමින් E කියන්නේ මේදවල තැම්පත් වෙන මේදවල තැම්පත් විය හැකි විටමින් වර්ගයක්. ඒ නිසා අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන එක තමයි හොඳ. මම හිතන්නේ අවුරුදු 3ක දරුවෙකුට පීනසයට උදේට නැගිටිනකොට හච්චින් යාමට බෙහෙත් ගත යුතුද? මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දිගින් දිගටම මේ වගේ පීනස තත්ත්වයක් තියෙනවා නම් පීනසය නිසා ඊටාම අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 3ක දරුවෙක් නම් පාසල් යන්න පටන් ගත්තන් පස්සේ මේක සමහරලාට පීනසය විතරක් නෙමෙයි මේ වගේ කෙනෙකුට ඇදුම වගේ තත්යකට මේක යන්නත් පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඒක අපහසුතාවයක් හැටියට තියෙනවා නම් ප්‍රතිකාර ගැනීම හොඳයි. ෆිෂ් ඔයිල් එකක් දිනපතා බිව්වට කමක් නැද්ද? ෆිෂ් ඔයිල් එක තියෙන විශේෂම ඔමේගා 3 ෆැටි ඇසිඩ් වැඩිපුර තියෙනවා ෆිෂ් ඔයිල් වල. එහෙමයි කියලා මම හිතන්නේ විශේෂ අවශ්‍යතාවයක් නැත්නම් තමන් සාමාන්‍ය ආහාර වේලක් ගන්න පුළුවන් කෙනෙක් නම් වෙන අසනීප තත්ත්වයක් නැත්නම් තමන්ගේ HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරගන්න ඔමේගා 3 ෆැටි ඇසිඩ් වැඩි කරන්න ඕනේ කියන තත්ත්වයක් නැත්නම් එක දිගට දිනපතා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට නම් ගන්න එකේ අවශ්‍යතාවය අනුව තමයි. පොඩි දරුවෙක් නිින්දේදී ගොරවනවා නම් මේකට හේතු මොනවද කියලා අහලා තියෙනවා. ගොරවනවා කියලා කියන එක ස්නෝරින්. එතකොට ඒක සමහර වෙලාවට අධික ස්ථූලතාවයේ තියෙන කෙනෙක්ගේ එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන භයානක තත්ත්වය. අධික ස්ථූලතාවයේ තියෙන කෙනෙක් නම් මේක ස්ලීප් ඇප්නියා තත්ත්වයකට යන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දවසේ නිින්ද හරියට කියන්නේ තමන්ගේ නිින්ද හම්බෙන්නේ නැහැ.
එතකොට ඒ නිසා දවසේ වැඩ කටයුතු කරගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවෙක්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න පුළුවන් මේ වගේ දිගටම ගොරවන කෙනෙකුට. ඒ කියන්නේ තමන්ට හොඳ නිින්දක් හම්බෙන්නේ නැති හින්දා. ඒ නිසා ඒක දිගින් දිගටම තියෙන නිින්දට බලපාන තත්ත්වයක් නම් වෛද්‍යවරයෙක් හමු වෙන එක සුදුසුයි. විටමින් C භාවිතයෙන් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකිද කියලා අහලා තියෙනවා. විශේෂයෙන් විටමින් C භාවිතයෙන් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් පෙන්නලා නැහැ. හැබැයි විටමින් C වගේ විටමින් C ජලයේදී වෙන විටමින් එකක්. එතකොට මේ විටමින් C භාවිතයට වඩා හොඳයි නැචරලි ගන්න තියෙන. ඒ කියන්නේ විටමින් C අධික ලෙස තියෙනවා ඇඹුල් පළතුරු වල. ඒ වගේ පළතුරු පාවිච්චි කරන එක වඩා සුදුසුයි. එතකොට පිළිකා අවදානමත් ඒ වගේ දේවල් වලින් අඩු කරගන්න පුළුවන්. මේ මම හිතන්නේ ගොරවණයක් ගැන වෙන්නේ නැති සෑම නින්දකදීම තියෙනවා මහතත් නෑයි කියලා තියෙනවා ශෝෂණ පද්ධතිය අක්‍රමිකතාවයක් තියෙනවා නම් ගොරවණයක විතරක් නෙමෙයි හුස්ම ගැනීම අපහසුතාවය වගේ දේවල් තියෙන්න පුළුවන්. නමුත් මේක හැම නින්දකදීම තියෙනවා නම් කුඩා දරුවෙක් ගෙනන් වෛද්‍ය උපදේශක් ගන්න එක හොඳයි දරුවෝ පෙන්නලා. මම හිතන්නේ අපි පැයකට අධික වෙලාවක් දැන් මේ කතා බහේ යෙදුනා. ෆයිබ්‍රොයිඩ් එකක් කාලයක් ඇද්දි පිළිකා තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද? ෆයිබ්‍රොයිඩ් එකක් කාලයක් ඇද්දි පිළිකා තත්ත්වයට පත් වීමේ අවදානමක් තියෙන්න පුළුවන්. තරුණ වයසේදී මේ ෆයිබ්‍රොයිඩ් තත්ත්වයක් ආපු කෙනෙක් නම් මම හිතන්නේ සුදුසුයි ෆයිබ්‍රොයිඩ් එක අයින් කරගන්න එක. විශේෂයෙන්ම තරුණ කෙනෙක්ගේ තරුණ කාන්තාවක්ගේ නම් ෆයිබ්‍රොයිඩ් එකක් තියෙන එක දරු උපත් ප්‍රමාද කිරීමට දරුවන් නොලැබී යාමට එහෙම නැත්නම් දරුවෙක් පිළිසිඳ ගැනීමේදී ඒ කලලය දරුවෙක් වෙන ඉතා ඉක්මනින් අයින් වෙලා යන්න තියෙන අවදානම් වැඩි කරනවා. ඒ නිසා මම හිතන්නේ ෆයිබ්‍රොයිඩ් එකක් කාලයක් තියාගෙන ඉන්න එකට වඩා සුදුසුයි ඒක අයින් කරගන්න. හිතා උණුසුම් ආහාර ප්ලාස්ටික් භාජනවල දැමීම සහ මයික්‍රොවේව් කිරීම පිළිකා ඇතිවීමට බලපාන. හිතා උණුසුම් ආහාර ප්ලාස්ටික් වල දාන එක නම් පිළිකා ඇතිවීමට බලපානවා කියලා සොයාගෙන තියෙනවා. මයික්‍රොවේව් කරන්න මයික්‍රොවේව් වලටම පාවිච්චි කළ හැකි භාජන තියෙනවා. ඒ වගේ එකක දාලා කරනවා නම් නමුත් හිතා කියන්නේ ප්ලාස්ටික් වල උණුසුම් ද්‍රව්‍ය දැමීම පිළිකා ඇතිවීමට ඒක හේතු අතර එකක් කියලා හොයාගෙන තියෙනවා. සමහරක් පරීක්ෂණ ෆෝන් එක දිගට පැයක් විතර බලා සිටීම අවදානම්ද? ෆෝන් එක දිගට පැයක් විතර බලා සිටීම නම් අවදානම් ගොඩක් එකතු කරන්න පුළුවන්. අවශ්‍යතාවයක් නැතුව අවශ්‍යතාවය අනුව තමයි මේ කියන්න තියෙන්නේ. එකක් තමන්ගේ ඇස් පෙනීම තමන්ගේ මානසික ඒකාග්‍රතාව විශේෂයෙන්ම පොඩි දරුවන්ට මේ කොටුවක් තියෙන මේ දේවල් බලාගෙන ඉන්න දේම ඒගොල්ලන්ගේ මානසික වර්ධනය දුර්වල කිරීමක් කරන්න පුළුවන්. ලොකු අයටත් ඉතින් ෆෝන් එක දිගට පැයකට වඩා බලා ඉන්න එක නම් අවශ්‍යතාවයක් නැත්නම් එන අත්‍යවශ්‍ය දේවකදී හැර අනිත් දෙයකට ඇති අවශ්‍යතාවයක් නැහැයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ අපි පැයකට වඩා දැන් මේ සාකච්ඡාව කරගෙන ගියා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට සැලකිය යුතු ප්‍රමාණයකට මම උත්තර දුන්නයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තුතියි අද දවසේදී මාත් එක්ක මේ කතා බහට එකතු වුණාට. මීට අමතර ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඉන්බොක්ස් කරන්න. මම වෙලාව අනුව හැකියාව අනුව ඒ හැම එකටම උත්තර දෙන්න.
අනිකුත් ප්‍රශ්න නව ප්‍රශ්න තියෙනවා නම් මට ඉන්බොක්ස් කරන්න මම ඒවට උත්තර ඔයගලන්ට පෞද්ගලිකව එවන්න. ගොඩක් ස්තුතියි මාත් එක්ක අද දවසේ එකතු වුණාට මම හිතන්නේ මට මේ අවස්ථාව ලබා දුන්න මේකේ ඇඩ්මින් පැනල් එකටත් විශේෂයෙන්ම දර්ශන රාජපක්ෂ වගේ හිතාදර මිත්‍රයාටත් ඔයගොල්ලෝ හැමෝටමත් ගොඩක් ස්තුතියි. අවස්ථාව අනුව නැවත දවසක ඔයගොල්ලන්ව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.